උලකින් අයින ඇත් රජෙක් වගේ කියනවා. දැන් ඇතෙකුට උලකින් යනොත් නිරන්තරයෙන් වේදනාවක් නැද්ද? ඈ අන්න ඒ විදිහට දුක් විඳගෙන කෑ ගගා ඉන්නවා කියනවා. මේ විදිහට පව කරපු අය. ඊළඟට මෙන්න මේ අසත්පුරුෂයෙක් පහත් පුරුෂයෙක් මිත්‍යා දෘෂ්ටික පුරුෂයෙක් ලෝභයෙන් හරි ද්වේෂයෙන් මෝහෙන් මුල් කරගෙන තමන්ගේ ධනය පාවිච්චි කරලා තමන්ගේ කීර්තිය පාවිච්චි කරලා තමන්ගේ රජ බලය පාවිච්චි කරලා තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා කෙනෙක් පියා නසයිද පියා මරයිද අන්න ඒ කෙනා මරණින් මත්තේ කාල සූත්‍ර කියන නිරේ තමයි උපදින්නේ. කොහෙද? නේන තාත්තා මරපු ආනන්තරී පාර්ව කරන කොහෙද උපදින්නේ? එහෙනම් දැන් අජාසත් කොහෙද ඇත්තේ? ඈ කාල සූත්‍ර නිරේනේ. එහෙ චිරාත් කාලයක් කියන්නේ බොහෝ කාලයක්. බලන්න දැන් මෙතන ආවිසක් කියන්නේ චිරාත් කාලය බොහෝ කාලයක්. ඒ වගේමයි එතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ බඳු ඊට පස්සේ ඔව් ලෝකුඹ නිරේ පැහැෙනවා කියනවා. අවසන් වෙන්නේ නැහැ. ලෝකුඹ නිරේ පැහැෙනවා කියනවා. ලෝකුඹ නිරේ පැහැෙන්නේ කොහමද? ලෝකුඹ නිරේ ඉපදුනාට පස්සේ නිර්පල්ලෝ නිතර රත්තු ඒ කියන්නේ අඹදල්ල පාට රත් වෙච්ච අවි ආයුධ අරගෙන නිරන්තරයෙන් මෙයාව කපනවා කොටනවා කියනවා. කවුද? අම්මා පියාව ඝාතනය කරපු ඒ නිරිසතා. ඒ වගේමයි ඒ නිරිසතාගේ ඇස් දෙක අන්ධ කරනවා කියනවා. අන්ධ කරලා මල මුත්‍ර තමයි කියනවා කන්න දෙන්නේ. ඒ ලෝකෙම නිරීපන් නිරිසතාට. ඒ බඳු මිනිසා ගිනුවා කරේ ගිනි තව දුරටත් ලෝකෙම නිරේ ගිනි ආකරේ ගිල්ලනවා කියනවා. මාළු බැදලා තියෙනවනේ. බැදලා තියෙනව නේද මාළු? මතකයි නේද? මේ වගේ දැන් මාළුව දාලා ගන්නේ කවුද? අම්මනේ. බදින්නේ අම්මනේ. ඔව් පොල් කුරකුත් ගාගෙන නගට ඕන ගන්න පද මල්ලන්න. එහෙම නේද? මාළු බදින අය දන්නවනේ. ඕන ගානට එනකන් බදින්න. නැත්නම් පොල් කුර ගැහුවේ නැත්නම් කොහමදලා ගන්නේ? එහෙම නේද? අන්න ඒ වගේ පදම වැදෙනකන් මොකද කරන්නේ? යමපල්ලෝ. ලෝකුඹ නිරේ ඇතුළට දානවා උඩට ගන්නවා. බිඳවනවා. එතකොට බලන්න ලෝභ දේශ මොහ කොයිතරම් සත්වයන් මේ සසර දුකට පමුණුන දෙයක්ද. ඊට පස්සේ මෙන්න මේ විදියට බදිනකොට නිරපාලක බොහෝ කාලයක් කරනවා කියනවා. මේක අවුරුදු 100,000 ලක්ෂ ගාණක් කරනවා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ඇදලා ගන්නවා කියනවා. ඇදලා අරගෙන කට පළල් කරනවා කියන ගිනි අඟුරු යකට ගිනි ගත්ත කොකුලේ කරලා දිව එළියට ඇදලා ගන්නවා කියන ගිනි කොකුලේ ඇදලා අරගෙන ගිනි ගුලි කටට දානවා කියනවා. මේ විදිහට බොහෝ කාලයක් දුක් දෙනවා කියනවා. දුක් දුන්නට පස්සේ කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ? ඊළඟට වඳේ ලෝකුඹ නිරේ ශාම වර්ණ බල්ලෝ තිත් සහිත බල්ලෝ රතු හොට ඇති ගිජු ලීනියෝ වන කවුඩ සමූහමය අයෝමය මුව ඇති පක්ෂි සමූහය මොකද කරන්නේ? මේ ඒ නිරිසතාගේ දිව එළියට ඇදලා ගන්නවා කියනවා. ඇදලා කෑලි වලට අඬ ඉන්නකොට කඩ කනානවා කියනවා. ඒකකට බලන්න කොයිතරම් ලෝභය දුකට පමුණුන දෙයක්ද? ද්වේෂය දුකට පමුණුන දෙයක්ද? මෝහය දුකට පමුණුන දෙයක්ද? ඒ වගේමයි මේ විදිහට දුක් විඳින සත්‍යය මේ තල් ගහක් වගේ කියනවා ගිනිගෙන තැවෙන්නේ. දැන් බලන්න තල් ගහගෙන ගිනි තිබ්බට පස්සේ කොයිතරම් ගින්දරක් තියෙනවද? ඒ විදිහට ගිනි ගන්න ගිනි ජාලවලින් වෙලිලා තමයි ඉන්නකොට තමයි මේ දුක පමුණවන්නේ. ඊට පස්සේ හැම පසින්ම එයාට මොකද කරන්නේ? ওই විදිහට දුක් විඳිනකොට නිර්පාලකව ඇවිල්ලා තලනවා කියන අවියායදෙන්. අවියායදෙන් තලනකොට මේ ශරීරේ කෑලි වලට කැපිලා යනවා කියනවා. කැපිලා ගියාට පස්සේ මෙයා ඒ මුල් කර දුක් විඳිනවා කියනවා. මේ නිරිසතුන්ට වද බන්ධන පැරවීම නිරිපාලකේ නිරිසතුන් පාලන කරන යම පිරිසට ක්‍රීඩාවක් කියනවා. එහෙනම් නිරිසත්තුන්ට වද බන්ධන පමුණුනේ යම පිරිසට ඒ වද බන්ධන පැමිණීම මොකද්ද? ක්‍රීඩාවක්. මට මතකයි කාලයක් අහලා තිබ්බ කොයිද වැඩසටහනකට මේ නිර්පාල යමපල්ලන්ට හිතප්පපුවක් නැද්ද කියලා අහලා. කර්මානුරූපවනේ මේක පහළ වෙන්නේ නේද? හිතප්පපුවක් නැද්ද කියලා අහලා තියෙනවා. එතකොට කර්මානුරූපව මේ පහළ වෙන්නේ.
මොකද කාම විපාක වචින්තියෝ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ විදියට දුක් විඳිනකොට තව අනිත් දුක් විඳින නිරිසත්තුන්ටත් පේනවා මේක. ඊළඟට යාළුවා හිතනවා අනේ ඊළඟට අපි විදෝනාතර දුක් විඳිනවා. ඒ වගේමයි සංකිච්ඡයන් වහන්සේ මේ ලෝකේ පීතෘ ඝාතක කර්ම කරන්නෝ මරණින් මත්තේ මෙබඳු දුක් උරුම කරගත්තෝය. දැන් බලන්න මේ මෑත කාලේ අර තාත්තා එපා කියනකොට පුතා බීලානේ මේ ළඟනේ අන්තිමද මොකද උනේ? තාත්තා මරලා කකුල අරන් ගිහිල්ලා යාළුවන්ට දුන්නා යාපල්ලා කියලා. අන්තිමේදී අහුණානේ. අහුණාට පස්සේ පොලිසියට අරන් ගිහිල්ලා දැන් ජීවිත අඳ දක්ක හිරි. නේද? දැන් මෙලොව ඔය මොකද මොන දුකක්ද? මරණින් මත්තේ මේ දුකනේ. නේ? දැන් මේක පුළුවන් ද මේකෙන් නිදහස් කරන්න බුදු කෙනෙකුට? ඔන්න කර්ම විපාක ඒකයි දේශනා කරන්නේ මේ අනතුරෙන් මිදෙන්න ඉස්සරහට තියෙනවා. ඒ නිසා පින්වත් රජතුමනි මව මෙරු පුතු ඉන්නවා. ඊළඟට මව මෙරු දුවලා ඉන්න පුතාලා විතරක් නෙමෙයි අම්මලත් දුවලත් මරනවන්නේ. ඔව් ඉඩකඩම් වලට මරනවන්නේ සාධාරණ ඉස්තුන් නැහැ කියලා වහ දෙනවන්නේ. නොයෙකුත් දේවල් කරනවා. ඊට පස්සේ පින්වත් රජතුමනි මව මෙරු පුතාලා ඉන්නවා. ඒ වගේම ඒ අය මරණින් මත්තේ තමන් කර කර්මය මුල් කරගෙන බොහෝ දුක් විඳිනවා කියන ඔය දෙන දික් විඳින ගිහිල්ලා ඊට පස්සේ ඒ විදිහට ওই විදිහට දුක් විඳින සත්‍යෝ මව මරුවට පස්සේ එයත් මරණින් මත්තේ නිරේට ගිහිල්ලා ඒ මව මරපු ඒ නිරිසතාට පිළිකුල් කුණපසහිත අසූචි මිත්‍ර දුගද හමන ලේසර මිශ්‍ර ජලයේ කිමුදවනවා කියනවා. ආම්මා මරපු කෙනාට. ඊට පස්සේ ඒ වගේමයි ඒ ජලයේ ඉන්නවා කියනවා මහත් ශරීර ඇති ඉදිකට තුඩ බඳ මුඛ ඇති කෘමි වර්ගයක් ඉන්නවා කියන එයාලා හරි ගිජුයි කියනවා මේ නිරිසතාගේ මාස්ලේ වලට. ඊට පස්සේ මොකද කරන්නේ මේ නිරිසතා වැටිච්ච ගමන් මාස්ලේ සිදුරු කරගෙන ඇට ලොඳ බොන්න ගන්නවා කියන. ඒ මුල් කරගෙන බොහෝ දුකක් වේදෙනවා කියන මේ ආසූචි නිරේ කුණුවද අපිරිසුදුද මේ අපිරිසුදු දෙයයන්ගෙන් 100ක් යදුනක් දුරට දුර්ගන්ධය හමනවා කියන මේ නිරේ තියෙන දුර්ගන්ධය. ඒ වගේමයි නරාවලේ බඹ 100ක් යටට මව් මරු පුද්ගලයා ගිල්ලනවා කියනවා. බඹ කීයක්ද? 100ක් දුරට යටට ගිල්ලනවා කියනවා. ඒ වගේමයි මේ නිරිසතාගේ ඇස් තියෙනකොට තමයි මේ අසුචි වලේ බස්සන්නේ. බැස්සුවාට පස්සේ බැස්සපු ගමන් ඇස් කන්ද වෙනවා කියනවා. ඇස් අන්ධ වෙනවා කියනවා. ඊට පස්සේ ඒ නිසා මේ බඹදත් රජුදුනි අර බ්‍රහ්මදත්ත රජුණට කියන මව මරු පුද්ගලයා මේසා වූ මහත් දුකක් විඳිනවා. ඔන්න ඊළඟට අකුසලයක් තව එකක්. ලෝභ දේශ මොහ මුල් වෙලා. දරුගැබ් හිලන්නා වූ ස්ත්‍රියෝ. කවුද? දරුගැබ් හිලන්නා වූ ස්ත්‍රියෝ අසංවර වාසය කළා. තිවුණු වූද ලං විය නොහැකි වූද කුරදාර නම් වූ නිරේ. කොහෙද උපදින්නේ? කුරදාර නිරේ උපදිනවා කියනවා. ඔව් අකට ආයතා සම්බදකම් තිබුණාට පස්සේ සංඝ ස්ත්‍රී පුරුෂයන් දරුවන් කුසට එනවන්නේ. එළිවේ කියලා මොකද කරන්නේ? දරුගැබ් හෙලනවා. දැනට අවුරුදු එන දරුගැබ් හෙලන්නා වූ ස්ත්‍රීහු තිවුණුද ලං විය නොහැකි වූ කුරදාර නම් නිරේ උපදිනවා. ඒකින් පස්සේ වේතරණී නදයට වැටෙනවා. කෝකාලික සූත්‍රය විස්තර කරන්නේ වේතරණී කියලා. නදියක්. උණු වතුර. නදියට වැටෙනවා කියන. ඊට පස්සේ ඒ නදියේ ඉන්නවා කියනවා අයෝමය කියන්නේ යකඩ 12 අඟල් ඒ නදිය ළඟ තියෙනවා කිව්වා. යකඩ උල් තියෙන අඟල් 16ක් පමණ දිග ඇති කටු තියෙන ගස් වර්ගයක්. මොනවද ඒ ගස් වලට කියන්නේ? ඉබුල් ගස්. තේන්නවනේ? එතකොට මේ ඉබුල් ගස් වල තියෙන කටු කොච්චර දිගයිද? අඟල් 16ක්. තියුණුයි කියනවා. තන්නිකර අඹදල්ලේ පාට රත් වෙලා තියෙන කියනවා. ගින්දර වලින් මෙන්න මේ වේතරණී නදිය අසබඩ කියනවා මේ ඉඹුල් ගස් පිහිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වේතරණී නදියේ මුල් කරගෙන විඳවන්ට හේතු වෙන අර දරුගැබ් හෙලන්නා වූ නිරිසත්තු උපදිනවා කියනවා. ඉපදිච්ච ගමන් මුළු ශරීරෙම ගිනි ගන්නවා කියනවා. ගිනි කඳන් වගේ තමයි කියන ඈතට පේන්නේ ඒ නිරිසත්තු. ඊට පස්සේ කොච්චර දුරට පේනවද කියන්නේ මේ සත්වයන්ගේ විශාලත්වයේ යොදුනක් පමණ උස්ව පේනවා කියනවා.
යොදුනක් පුරාවට ගිනි අරගෙන ගිනි ජාලාවලින් ලොකුවට පේනවා කියනවා. ඊට පස්සේ තව විපාකයක් ඔන්න ලෝභ දේශ මොහ විල්ල කරන තව පාපයක්. පරදාර සේවනයේ යෙදෙන ස්ත්‍රී වූ පරදාර සේවනී කියන්නේ මොකද්ද? වෙන ස්වාමියන් ඇසුරු ස්වාමියන් සිටිනකොට වෙන ස්වාමියන් ඇසුරු කරන ස්ත්‍රී වූ පර ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂය. ඔය කියන්නේ බිරිඳ ඉන්නකොට වෙනත් පුරුෂය වෙන බිරිඳන් ඇසුරු කරන අය මරණින් මත්ති ගිහිල්ලා උපදින්නේ කොහෙද? කුරදාර නිරේ විඳවලා අර වේතරණී නදියේ තමයි අසබඩ උපදින්නේ. ඉවදුනාට පස්සේ අර විදියට යොදුනක් පුරාවට ගිනි ජාලාවලින් ගිනි අරගෙන පේනවා කියනවා. ඒ වගේම පරදාර්ශයේ යෙදෙන ස්ත්‍රී වූ පර ස්ත්‍රී සේවයේ යෙදෙන පුරුෂයේද නිරේ තිබෙන ගිනියම් වූ කටුඉඹුල් ගස්වල නගිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර වේතරණී නදිය අසබඩ තියෙන ඉඹුල් ගස්වල අර අඟල් 16ක් විතර ගිනි මුළුමනින්ම ගිනි අරගෙන තියුණු ඇති යම පිරිස මොකද කරන්නේ? අර ගිනි ගත්ත නිරිසතා නංගන වස්සනවා. ඊට පස්සේ මොකද කියන්නේ? නිර්පාලිකයන් විතින් මේ විදිහට නංගන බස්සකට අර ගස උඩටම ඉඹුල් ගසේ උඩටම නංගලා තලන්න ගන්න උඩදී. ඊට පස්සේ තලන්න ගන්නකොට මෙයා මොකද කරන්නේ? ලිස්සල වැටෙනවා. වැටෙනකොට අර උල්වල ඇවිනිනවා කියනවා. ඇමිනිලා ඔළුව යටට කියනවා යටිපතුල් උඩට ගිනි අරගෙන අවුරුදු 100,000 ලක්ෂ ගණනක් විදවුණු කියනවා ඒ දුකින්. ඒ මොකද්ද ඒකට හේතුව? පරදාර සේවනී ස්ත්‍රී වූ පර ස්ත්‍රී සේවන පුරුෂය ඔන්න ඔය අකුසලී. ඒ වගේමයි බොහෝ කාලයක් දුක් විඳිනවා කියනවා. ඊට පස්සේ මොකද? ඒ විදිහට අවුරුදු 100,000 ලක්ෂ ගණනක් විඳවලා ඉන් බොහෝ කාලයකට පස්සේ මොකද වෙන්නේ? ලෝකබු නිරේට ඇදලා දානවා කියනවා. ලෝකබු නිරේට ඇදලා දානවා නේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ නිරේ ලෝකමු නිරේ දුක් විඳිනකොට මේ විදිහට දුක් විඳිනවා. පින්වත් රජතුමනි, මෝහයෙන් මුලා වෙලා මෝඩෙක් වගේ අවබෝධයක් නැතුව කටයුතු කරපු මේ සත්වයෝ දුස්සීල පුතඥ උදවිය මේ විදිහට තමන්ගේ සිත කයින් පෞරස් කිරීම නිසා පරලෝ වශයෙන් මේ දස අකුසල් කිරීම නිසා බොහෝ දුක් විඳිනවා. පින්වත් රජතුමනි, මේ ඒ මොහොතේ ඒ තැන පෙන්න තමයි පොළොව දෙබෑ කර පෙන්න තමයි මේ කරන්නේ කියන්නේ. ඒ වගේමයි ඔන්න ඊළඟට හොඳ තැනක් තියෙනවා. හොඳට අහගන්න. ඔන්න නිරේගාමී අකුසලයක්. මේ සැමියා කෙරෙහි නිසි පරිදි වතාවත් නොකිරීම වශයෙන් ස්වාමියා ඉක්මවයිද? ඒ කියන්නේ සැමියා කෙරෙහි නිසි පරිදි වතාවත්, ඒ කියන්නේ ස්වාමිවත් නොපුරන. ස්වාමිවත් කියන්නේ මොනවද? දැන් බිරින්දවරුන් හරියට ඉන්නවනේ. ඒ නිසා අලුත් දෙයක් නෙවෙයි. මොනවද ස්වාමිවත්? කියන්න වෙනවනේ. ඔව්, එහෙනම් හොඳට මතක තියාගන්න. පොත්වල ලොකුවට ලියා ගන්න ස්වාමිවත්. ලොකුවට ලියා ගන්න. හැබැයි ගෙදර ලොකු පොතක් ඇත්ත. ඒකට නම් වැටෙන්න එපා. ඒක අකුසලයි. දැන් මේ නිරේගාමී අකුසලයක්. ඒකයි මම කියන්නේ. ස්වාමිවත් කියලා කියන්නේ ඔන්න දේශනාවේ තියෙන්නේ යම් බිරිඳක් ස්වාමියා ඉක්මවා නොසිතයි. එහෙනම් ගෙදරදීවත් එළියට ගියාට පස්සෙවත් රාග සහිත සිතින් වෙන අය ගැන හිතන්න එපා. චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවයි කර්මය. ඒ කර්මය ඉපදුනාට පස්සේ තමයි තවදුරටත් සේවනයේ ගිහිල්ලා අර අකුසලට යන්නේ. නේ? ඒ නිසා ස්වාමිවත් කියන්නේ යම්කිසි බිරිඳක් ස්වාමියා ඉක්මවා හිතන්න එපා කියනවා. දැන් බලන්න ඒත් බලනකොට යසෝදරා වතනේ අහලා තිනවනේ. හරි ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැද්ද සසරේ එන්න කෙනෙක් වශයෙන් පින්වත් යසෝදරාවන් ගැන? හිතේ පැහැදීමක් ඇති. පිරිසුදු ජීවිත, අති පිරිසුදු සසරෙත් බොහෝ කාලයක්. එතකොට අරහත් භික්ෂුණියක් වශයෙන් ශාසනය කතා කරනවා. එතකොට ඒ පිරිසුදු බවට සමාන කරන්න පුළුවන් තවත් අරහත් කෙනෙක් විතරයි නේ. ඒ නිසා යසෝදරාවත අහන්න හරි ලස්සනයි. ඒ ලොකු සන්නාංශගේ සම්පද සංකල්පනේ ජාතක කතාව බුද්ධ දේශනා තියෙන්නේ හරි සතුටි. ඒ නිසා හොඳට බිරින්දාවරු අහන්න යසෝදරාවත අන්න අනුකරණය කරන්න දේවල් නේ. අනුකරණය කරන්න.
එතකොට තමන්ගේ ජීවිතේ ස්වාමිවත් පූර්ණ වෙනවා. ඊට නිසා පළවෙනි එක තමයි ස්වාමියා එක්කවා හිතන්නේ. ඊළඟට ස්වාමියාගේ වැඩිමල් සොහොයුරා, ඒ වගේම අම්මා තාත්තා සොහොවිරියට, ඒ වගේම ස්වාමියාගේ නැගණියට කියන මේ අයට මේ අයගේ සියලු කටයුතු කළ යුතුයි. අත්පා පිරිමදින්න ඕනේ, පිට පිරිමදින්න ඕනේ, ආහාර පාන ආදී දෙන්න ඕනේ, ආහාර පාන පිළියෙල කිරින් කරන්න ඕනේ. ඒ වගේම ඒ අයට ලැජ්ජා බිය ඇතුව වාසය කරන්න ඕනේ කියන කවුද? ස්වාමියාගේ අම්මට, තාත්තට, වැඩිමහල් සහෝදරියට, සහෝදරයාට. මොකද්ද කරන්න කියලා තියෙන්නේ? අත්පා ඒ කියන්නේ ඒ කාලේ පිරිමදින්න ඕන කියනවා. ඒ කියන්නේ පිට පිරිමැදින් ආහාර පාන ආදී සොයා බලා සැපීම, ඒ වගේම සියලු ඒ අපෝපකාර කිරීම, ඒ වගේමයි අම්මා තාත්තට, ස්වාමියාගේ වැඩිහිටි සහෝදරි සහෝදරියට තියුණු ලැජ්ජා බය ඇති වාසය කරන්න කියන කවුරුද මේ කියන්නේ? ලේලිලාට. ලේලිලාට කියන්නේ. ඊළඟට ස්වාමිවත් මෙන්න මේවත් කරන්නේ නැත්නම් යම් කිසි බිරිඳක් ස්වාමියා ඉක්මවා හිටනවා නම් ස්වාමියාගේ අම්මට, තාත්තට, වැඩිමහල් සහෝදරයට, සහෝදරියට ඒ කලේතු අත්පා පිරිමැදීම්, පිට පිරිමැදීම්, ආහාර පාන ආදී පිළිල කර දීම, ඔවුන්ගේ සීල කටයුතු කර දීම තියුණු ලැජ්ජා බය ඇතිව වාසය කරන්නේ නැති ස්ත්‍රියක් ඇද්ද? ඔහු මරණින් මත්තේ වේතරණී නරකයේ උපදී. එහෙනම් අදට පස්සවත් ලේලිලා මතක තියාගන්න මේ කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ බෝසත් කෙනෙක් වශයෙන් අවබෝධ කරගත්ත කාරණේ. නේ? දැන් කාලේ මොකක්ද? දැන් නම් ධම්මලා කියනවා, දැන් ලේලිලා අපිට සරකපල්ලා කියලා නැන්දම්මගේ නැන්දම්ම මඩමේ. ඒව නැද්ද? එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ධර්මයේ හරියට දැනගෙන තත්ත්වොත් තමයි අපේ ජීවිතයේ අනතුරෙන් මිදෙන්න ඉඩකඩ තියෙන්නේ. නේද? සංවර වෙන්නයි අපි මේ ඉඩකට තියෙන්නේ. දැන් මොකද කරන්නේ? එහෙම නැහැ. ලේඩි ආපු හැටි බලන්නේ හොඳට අම්මට තාත්තට සලකන තමන්ගේ ස්වාමියා දෙමව්පියන් අයින් කරන්න. දැන් ලීලිලා කලාතුරකින් කෙනෙක් දෙක ඉන්නු නැහැ. මං හිතන්නේ 1000කට එක්කෙනෙක්වත් ඉන්න කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මං විශ්වාස කරන්නේ ඉන්නේ කියලා. මොකද මේ ලෝකේ ජීවත් වෙලා කාලයක් දැන්. එක්කෙනෙක් එතනින් එහාට ගන්න පුළුවන් 1000ට වැඩි. නේද? අකුසල් බලවත් උගයන්නේ. මේක තේරුම් ගන්න තියෙන තමන්. නේද? තමන් සලකනවා නම් තමන් සත්පුරුෂ, තමන් සතුට වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් ඊළඟට අයින් කරන්න බලනවා සහෝදර සහෝදරියන්ගේ. අපිට මේ එන ගැටලුත් එක්ක පේනවා. ටික කලයි හොඳට දෙමව්පියන්ට සලකපු පුතා අම්මා තාත්තට දොස් කියන්න ගන්නවා. ටික කාලෙකින් මේ ගරුසරු සහෝදරයන්ට වැඩිහිටියන් තමන්ගේ ස්වාමියාගේ සහෝදරයන් එක්ක සහෝදරකම් ඇතුව හිටපු තමන්ගේ ස්වාමියාට දේවදත්ත විදිහට තමයි දකින්න පුරුදු කරන්නේ. දැන් අපිට මේ ප්‍රායෝගිකව දකින්න ලැබෙන කාරණේ. ඊට පස්සේ ස්වාමියා දකින්නේ තමන්ගේ සහෝදරියෝ දේවදත්ත වගේ. එතකොට මේ රටාව හැදෙන්නේ කවුද? මේ සජීවී සිද්ධි මම මේ කියන්නේ. ඔබටත් තේරෙනව ඇතිනේ නේ? ටික දවසක් යනකොට ස්වාමියා තමන්ගේ පැත්තට આવනොච්චි රූකඩයක්. ස්වාමියාට අම්මා තාත්තත් නැහැ, සහෝදරියොත් නැහැ, කිසි කෙනෙක් නැහැ. කෙනෙක් විදියට හුදකලා වෙනවා එක්කෙනෙක් ඇසුරු කරගෙන කවුද? වදක භාර්යාව. වදක නේද? වදක. ඉතින් ඒ නිසා බුදුරජාණන් මේ සංකිච්ඡන් වහන්සේ වදාළ ස්වාමීවත් නොපුරන යම් ස්ත්‍රියක් ඇද්ද? ස්වාමියා ඉක්මවා හිතයිද? ස්වාමියාගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් අම්මා තාත්තට මේ සත්කාර සම්මාන නොකරයිද? ලැජ්ජා බය අතු වාසය නොකරයිද? මරණින් මත්තේ එබඳු බිරින්දා වරුන් වේතරණී නිරයපදී. කොහෙද? ඔව්. ඊට පස්සේ ඔන්න ඒක තියෙනවා. ඒ නිසා බුදුරජාණන් මේ බෝසතාණන් වහන්සේ තවදුරටත් කියනවා වේතරණී නදියේ කාටද ඒ විදිහට ස්වාමිවත් පූර්ණේ නොකළ ඒ බිරින්ද වදක භාර්යාව ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? නිරිසත්තු ඇවිල්ලා නිර්පායකෝ ඇවිල්ලා යකඩ කොකු දාලා ඇදලා ගන්න කට පළල් කරනවා. පළල් කරලා ගිනිගත් යකඩ කොකු වලින් දිව එළියට ඇදලා ගන්නවා කියනවා. ඇදලා කොච්චර ගන්නවද කියන්නේ බඹයක් දොරට ඇදලා ගන්නවා කියනවා මේ දිව. අර මනුස්ස ලෝකේ ළමා තැනි බිරිඳ වදක බිරිඳනේ. නෑ ළමා තැනි ආරේ බාරයනේ. නේද? ළමා තැනි වදක නේ ළමා තැනිය.
සම්කිසි ආකාරයක සම්බන්ධයි තුන් දෙනාම එක ගොඩේනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ස්වාමිවත් පූර්ණේ නොකලේ බිරිඳ නිරේ සතුන් දිව බබයක් පමණ ඇදලා ගත්තට පස්සේ ඒ මුල් කරගෙන ගිනිගත්ත ගිනි කුකුලෙන් ඇදලා ගන්නේ බොහෝ දුකක් විඳිනවා. මේ දුක විඳින්න කියලා කට අරිනකොට තාපන නිරේට වැටෙනවා. මොක නිරේටද? තාපන නිරේට, අටමා නිරේට වැටෙනවා. ඒ නිසා ඊට පස්සේ බලන්න දැන් මේ කලින් මොන නිදේ ඉපදුනේ? වේතරණී. ඊට පස්සේ දැන් වැටෙන්නේ කොහටද? තාපනේ. එහෙනම් සුළුබටු දෙයන්. එහෙනම් නැන්දම් මට මාමණ්ඩ ස්වාමීවත් පිරුවොත් මේවට යනවද? අන්න එහෙනම් පූර්ණේ කරන්න පුරුදු වෙන්න. අලුතෙන්ම මේවා අපිට පුරුදු වෙන්න වෙලා. අලුතෙන්ම පුරුදු වෙන්න වෙලා. මේවා නැතුව හිතන්න එපා පින්වත්නි. මේ හැම 335ම මේ নমස්කාර වේවා බුදුරුවන්ට, ධම්මරුවන්ට, සංඝරුවන්ට සමදාම මම තිසරණ සරණ යමි. පුංචි පින්නක් කියලා කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කලාතුරකින් පින්නක් කළා පතන්න පැතෙන්නේ නැහැ. ආදාස කරන යන්න බෑ. ඇයි? බහුල වශයෙන් ජීවත් වෙන්නේ මේ පරිසරය තුල නම් රැස් වෙන්නේ පින්ද වැඩිද පවුද? පවුනේ නේ. සිහිනයක් විදියට බලාපොරොත්තුවක් ආති ඉස්සරහින් තිබේවි. හැබැයි විදවන්න වෙන්නේ මේ මොහොත කරගන්න බලවත් වූ කර්ම විපාකේ. නේද? ඉතින් ඒ නිසා පින්වත්නි මුල හදාගන්න පිරිසිදු වෙන්න ඉස්සර අන්න එයාට පුළුවන් මේ ජීවිතය සෝතාපන්න වෙන්න. ඒකට කියනවා ආභි සමාචාරික සීලය කියලා. මොකද ආභි සමාචාරික සීලේ පැවිද්දන්නක් තියෙනවා. එහෙනම් ගිහියට කවර කතාවද නේ? ඊට පස්සේ ඔන්න තව අකුසලයක් ඉන්නවා. වෙලා ඉවරයි. තා ටිකක් කියන්නේ නේ? හොඳයි. ඊට පස්සේ ඇයි අපිට සංවර වෙන්න පුළුවන් නේ? නැත්තම් දන්නේ නැති පාරේ ගිහිල්ලා. ඇයි ලෝකෙම මේ වෙනකොට කුසලයේද අගය කරන්න අකුසලයේද? හොඳම බොරුව තෝරනවා. නේ? සත්තු මරීම ප්‍රශංසා කරනවා. හොරකාම ප්‍රශංසා කරනවා. වැරදි කාම සේවෙන්නේ සල්ලි වෙන ප්‍රධාන මාර්ගයක් කියලා. නේ? හොඳම බොරුව තෝරනවා. ඊට පස්සේ බේවාදුකම. කොච්චර අකුසල තියෙනවද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න තව අකුසලයක් කියන ලෝභ දේශ මොහ මුලලා. එළුවන් මරණ, ඌරන් මරණ, ගවයන් මරණ, මුවන් ආදී සතුන් මරා දෙවි රකින්න මිනිස්සු ඉන්නවානේ. පින්වත් රජතුමනි මේ ඒ වගේම සොරකම් කරන අය ඉන්නවා. ඒ වගේම නුගුණේ ගුණ කියන්නේ. ඒ කියන්නේ අයහපතේ හොඳ කියනවා නම් කෙනෙක්. ඒ වගේම කේලම් කියලා පිරිස බිඳවනවා නම් ඒ බඳු අය එළුවන් මරණ, ඌරන් මරණ, ගවයන් මරණ, සතුන් මරා දිවියත් වෙන අගුණේ අයහපතේ හොඳ වැඩි යහපත් කියලා කියනවනම් කේලම් කියනවනම් මේ අය අන්න අර වේතරණී නරකයට වැටෙනවා කියනවා. තවදුරටත් වේතරණී විස්තරය දැනගන්න නම් නිරේට නොවැටමු ලොකු සංසි සජ්ජායනාවක් තියෙනවා. ඒකෙත් අහන්න. ඒක ටිකයි තියෙන්නේ. කෝකාලික සූත්‍රය කියවන්න සුත්ත නිපාතේ. හරි විස්තරයක් තියෙනවා ඒකේ. ඊට පස්සේ මෙන්න මේ සත්තු එහි වැටුණාට පස්සේ ඒ නිර්සත්තු මොකද කරන්නේ? නිර්සත්තුන්ට කඩු වලින් ඊතල වලින් අඩ යටි. ඒ කියන්නේ අවියාදුලින් අර යම පිරිස නිරන්තරයෙන් දෙනවා කියන වද. ඒ වගේමයි ඔන්න තව අකුසලයක්. වංචනික ලෙස නඩු විසඳන්නෝ. බොරු නඩු කියන අය, බොරු සාක්ෂි දෙන අය, වංචනික ලෙස කිරණ අය, ඔන්න මේ වෙළඳාමි කරන අය පරිස්සම් වෙන්න. බොරු මුදල් වලින් රවටන අය, බොරුවට තක්සේරු කරන අය, කූටකම් කරන අය, වංචනික අය, බොරු කියා ජනයා රවටන අය. ඒ වගේම අන්නේ බඳු පිරිස අර වේතරණී නදියට වැටිලා මොකද වෙන්නේ? ගිනි ජාලා වලින් තමන්ගේ ශරීරේ මිලිනට දුක් විඳිනකොට නිරිසත්තු මොකද කරන්නේ? ගිනිගත් යකඩ උල් වලින් මෙයාට අයින්ද ගන්නවා කියනවා. ඇනලා දුකට පත් කරනකොට මෙයා වමනේ දාන්නේ. වමනේ දාන්නේ ගිනි ජාලාව ලෝදියේ. අන්න ඒවා මොකද කරන්නේ? පොනවා කියනවා. බලන්න මේ එතකොට මේ අකුසලයේ කුයිතරම් දුක කරා පවුනොත්. එතකොට මේ බඳු දුකක් උරුම කරලා දෙන්නේ තමන්ගේ හිතේ තියෙන මොන අකුසලයේද? ලෝභය නැමැති අකුසල මූලයයි. ද්වේෂය නැමැති අකුසල මූලයයි. මෝහය නැමැති අකුසල මූලය තමයි මේ මහත් වූ තියුණු කටකව අමහිර වූ අප්‍රසන්න වූ කිසිසේත් ඉවසා දරාගත නොහැකි දුකට පමුණන මූලික සාධකය. ඒ නිසා නිවුනැත්තෝ මොකද කරන්නේ? කිසි විටක
ජීවිතේ ගියත් ලෝභය නම් රාගය නම් ඇසුරු නොකළ යුතුයි. දේශය නම් ඇසුරු නොකළ යුතුයි. මෝහය නම් ඇසුරු නොකළ යුතුයි. ඒකට යට වෙලා කටයුතු නොකළ යුතුයි. ඊට පස්සේ මොකද අවරදරත් මොකද කරන්නේ? අන්නේ විදිහට වේතරින් නදී උපන් සත්‍යයෝ කවුඩු කපුටු හිවල්ලු ගිජුලීනු කපුටු බකමූණු මූණ යාගෙන මොකද වෙන්නේ? බලාගෙන ඉන්න කෙනා මේ සත්වය ඇදලා කෑලි කෑලියට කඩාගෙන කනවා කියනවා. ඊට පස්සේ ඒක හරියට මේ ඊට පස්සේ යමෙක් හීලෑ මුවෙකු මගින් මුවෙකු නසයිද? හීලාමයකින් හීලාමෙක් තවත් මුවෙක් අල්ලනවා. පක්ෂියෙකු මගින් පක්ෂියෙක් මරයිද? හීලා පක්ෂියෙක් මුල් කරගෙන තව පක්ෂියෙක් අල්ලලා මරයිද? අසත්පුරුෂ වූ ඔසුපත් නරකී දුක් විඳිනවා. එහෙම එකත් ඒක දන්නවද? ඒක තේරුණාද? හීලා මුල් කරගෙන අනිත් මුවන් අල්ලනවා. ඒ වගේමයි කුරුල්ලෙක් හීලා කරගෙන ඒ කුරුල්ලගේ අනිත් සත්ත්ව වර්ගය අල්ලලා මරණ කනවා. අන්නේ බඳු අය මොකද කරන්නේ? මරණින් මත්තේ ඔසුපත් නරකී උපදිනවා. කොහෙද? ඔසුපත් නරකී බුදුරජාණන් වහන්සේ වදාළ මතකද? ඉද නන්දති පෙච්ච ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති පාපම් මේ කතන්ති තප්පති බිහියෝ තප්පති දුක්ඛතින් ගතෝ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ පව් කරන පුච්චලයෝ පව් කරන සත්‍යෝ මෙලදී පව් කිරීම නිසා රාගයෙන් දේශයෙන් මොහෙන් යට වෙලා ඒ වගේම සිල්ලුතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කරලා මිසදුටු වෙලා පස්පව් දස කුසල් කරලා පංචානන්තරේ කර්ම කරන මේ පව් කරන අසතුත් පුතත්ජන මේ පව් සත්‍යෝ ඒ නිසා මෙලොවත් තවෙනවා, පරලොවදිත් පසුතැවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙලොවදීම පසුතැවෙනවා. අනේ මං මේ බොහෝ දුක් ලැබෙන පව් කරගත්තනේ කියලා ඔහු පසුතැවෙනවා. මරණින් මත්තේ අපායේ ඉපදිලා බොහෝ කාලයක් දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න, එහෙමනම් අපේ මනුස්ස ජීවිතේ අපිට මේ ලැබිච්ච වටිනා අවස්ථාව මේ මොහොත වටිනා එකක් නෙමෙයිද? වටිනා එකක්. ඊට පස්සේ මොකද උනේ? බෝසතාණන් වහන්සේ නිරය පෙන්නන එක මුළුමනින්ම වැහුවා. ඉරිදි බලෙන් වැහුවා. වහලා දස කුසල් කිව්වා. මොනවද දස කුසල්? සතුන් මැරීමෙන් වළකින්න, සොරකමෙන් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරු කේලෙමින් ඉස්සතන පරස වචනේ වළකින්න, ලෝභය ඇති කර ගන්න එපා. ලැබිච්ච දේ සතුටු වෙන්න දන් දෙන්න. ඊට පස්සේ ද්වේෂය ඇති කර ගන්න එපා. මෛත්‍රී වාසය කරන්න. මිසදිටු වෙන්න එපා. සම්මා දිට්ඨියෙන් වෙන්න. අන්න ඒ බඳු අය පින්වත් රජතුමනි, ඒ ගුණධර්ම දස කුසල කම්මපත පුරුදු කරලා මෙන්න මේ ලෝකේ උපදිනවා කියලා චාතු මහරජික දිවි ලෝකේ ඉරිදීන් පෙන්නවා. සැප ලබනවා. තවතිසාව පෙන්නවා. යාමේ පෙන්නවා. තුසිත නිම්මානරති පරිනිමිත වසවත්ති දෙව්ලෝ පෙන්නවා. බඹලෝ පෙන්නවා. පෙන්නලා මේ රජුරවන්ට කිව්වා, පින්වත් රජතුමනි, කරන ලද යහපත් ක්‍රියාවලින් සත්පුරුෂ වූ දස කුසල් සත්පුරුෂයා දස කුසල් කරලා මෙන්න මේ දෙව්ලොව බමුණු අතර තමයි උපදලා සැප ලබන්නේ. ඒ නිසා ඉන්ද්‍රයා සහිත දෙවරු මෙහි විදි සත්‍යයන් සහිත යහපත් ක්‍රියාවල බලන්න කියන රජතුමනි මේ ප්‍රතිඵල. දැන් මේ කියන්නේ මොනව කරලාද? යහපත් වූ දන් දීලා සිල් රැකලා භාවනා කරලා ඒ වගේම දස කුසල් පුරුදු කරලා ස්වාමිවත් පූර්ණේ කරලා නේද? මේ ආදී සත් වැඩිහිටියන් සත්කාර සම්මාන කරලා මේ රැස් කරගත්ත පිනෙන් මේ බලන්න කියනවා දෙවියන් බමුණු වෙලා උපදින සැප කියලා පෙන්වනවා. ඊට පස්සේ පින්වත් මහරජතුමනි, නොබට කියමි, රටේ අධිපතිතුමනි, පින්වත් මහරජය සුචරිත ධර්මයේ හැසිරෙන්න. සුචරිත ධර්මය කියන්නේ දස කුසල කම්මපත. ඒ කියන්නේ සතුන් බැරීමෙන් වළකින්න, සොරකමෙන් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරු කීලා මිස්සතන පරස වචනෙන් වළකින්න, ලෝභයෙන් වළකින්න. ඊට පස්සේ මෛත්‍රී වඩන්න, සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්න. නේද? දෙමාපියන්ට සලකන්න, යුතුයකම් වගකීම් කරන්න, ධාර්මික රටවැසියන්ට සලකන්න. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරට එන්න, ධර්මය අහන්න, නොවනින් කල්පනා කරලා දෙලොව සූපත් කරන මේ සූපත් වූ ධර්මයේ පුරුදු කරන මේ ජීවිතය සැපවත් වෙන්න, පරලොව සුගතියේ ගමන හදාගන්න කියලා සුචරිතේ ධර්මයේ කියලා
සංකිච්ඡයන් වහන්සේ දෙව්ලොව පෙන්වන වික නතර කළා කියලා. ඒ නිසා පින්වත් රජතුමනි දැන් කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ වෙලා ඉවරයි. ඒක අතාරින්න කිව්වා. මේ මොහොතේ ඉඳන් දස කුසල කර්මපතේ පීඩලා දස රාජ ධර්මයේ පීඩලා මේ රට ධාර්මිකව කරන්න මේ මොහොතේ ඉඳන් ඔබට අනතුරු කරා අනාගතේ පැමිණ දින ඉඩ කඩ නැහැ. ඒ නිසා මේ විදිහට කටයුතු කරන්න කියලා ධර්මයේ හැසිරෙන්න කියලා ධර්මයේ කියලා දුන්නා. මේ ධර්මයේ දස කුසල කර්මපත කියලා ධර්ම රජ්ජුරුවන්ගේ දුක නැති කළා. රජ්ජුරුව සතුටින් මොකද කළේ? තවදුරටත් මේ පින්කම් කරගෙන මරණින් මත්තේ කොයිද ගියේ? කොයිද ගියේ? ඈ? කොයිද ගියේ? නිරේ ගියා. ඇයි? ආනන්දරීප අතරක් නැහැ. පින රැස් වෙන අනාගතේ මතු භවයක විපාක පිණිස. නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ බෝසතාණන් වහන්සේ ඊටන් පස්සේ මේ බෝසතාණන් වහන්සේ සංකීච්ඡ බෝසතාණන් වහන්සේගේ අවවාදයේ පිළි අරගෙන හරි සතුටින් මේ බ්‍රහ්මදත්ත රජතුමා බොහෝ කාලයක් රජ කරලා සතුටින් ධර්ම ගුණ ධර්ම පුරුදු කරලා මේ තමන්ගේ ඒ ජීවිතය සුවපත් කරගත්තා. මෙලොව වශයෙන් පින් කරගත්තා. අර දුක නැති වුණා මානසිකව. ඊට පස්සේ මේ විදිහට අවවාද අනුශාසනා කරපු සංකීච්ඡයන් වහන්සේ ටික කලක් ඒ 10 කියන උදානයේ ඉඳලා ආපහු හිමාලයට වැඩියා. ඊට පස්සේ මේ දේශනාව කියා දීලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් පමණක් නෙවෙයි මේ දේවදත්තයන් මම කලිනුත් තාත්තා මැරුවට පස්සේ ওই විදිහට ධර්මයේ කියා දීලා දස කුසලයේ සමාදන් කරලා සිත සුවපත් කරා. ඒ කියලා මේ ජාතක කතාව අවසන් කළා. මොකද්ද මේ ජාතක කතාව? සංකීච්ඡ ජාතකය. මොකද්ද? සංකීච්ඡ ජාතිය. පින්වත් රජත් මේ මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාන එකල අජාසත් රජතුමා තමයි මේකල අජාසත් නිමාට පන්ති එකල රජු අර එදා තාත්තා මරපු රජුරෝ තමයි අද ඔය එන බලන්න එදත් මෙයා මරලා තාත්තා නේ එදා බම්බදත්ත රජුරලා හිටියේ කවුද මේ ජීවිතේ මේ අජාසත් කියනවා. ඊට පස්සේ සංකීච්ඡයන් වහන්සේගේ අනිත් අර 500 ඍෂිවරයන් වහන්සේලා මේ බුදු පිරිස කියනවා. ඒ සංකීච්ඡ පඬිතයා මමයි කියනවා. දැන් බලන්න ඒ සංකීච්ඡ පඬිතයන් වහන්සේ අද සසරේ ඉන්නවද? ඈ සුගතයන් වහන්සේ පිරිනොම් පාලා. ඒ සංකීච්ඡයන් වහන්සේ වටා හිටපු ඍෂි පිරිස අද ඉන්නවද? සැබෑම ඍෂිවරු වෙලා ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙලා. නේ? ඉතින් ඒ නිසා දැන් තේරෙනව නේද සෝතාපන්න වී වටිනාකම? ඈ දැන් තේරෙනවද? මෙන්න මේ විදිහට අකුසලයේ දැනගෙන අකුසලයේ ආදීනව තේරුම් අරගෙන ලෝභ දෝෂම අකුසල නේ ඒ අකුසලයේ සේවනය කිරීම නිසා මෙබඳු දුස්චරිතය රැස් වෙලා මෙබඳු දුක්ඛිත කරා උපතක් කරා කියලා දුක් විඳින සිද්ධ වෙනවා කියලා තේරුම් ගත්තොත් කෙනෙක් එයා මේ ආර්ය සත්‍ය අවබෝධයට එනවද නැද්ද? අන්න ඒකයි දේශනාවේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ අවබෝධය කරා කෙනෙක් ඉන්නේ අවබෝධය කරා කෙනෙක් නැහැ. එයා මොකද කරන්නේ? යටවීම නිසා පංචානන්තරික සියලු අකුසල් කරලා මේ පව් රැස් කරගන්නවා. මේ අකුසල් වල ආදීනව කල්පනා කරේ නැත්නම් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මනුස්ස ජීවිතේ දුර්ලභයි. බුද්ධ කෙනෙක් මුණ ගැසීම අතිශය දුර්ලභයි. ඇඳිවත ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න විහිස මාංශි ගන්නවා වගේ. හිස ගිනිගත් කෙනෙක් ඒ හිස ගිනි නිවන්න විහිස මාංශි ගන්නවා වගේ. සතකින් ආයුධකින් පහර කාපු කෙනෙක් ඉක්මනට සුවපත් වීම පිණිස බෙහෙත් හොයාගෙන යනවා වගේ. පින්වත් මහණෙනි සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි ගන්න. මොකද සක්කාය දිට්ඨියත් එක්ක තමයි මේ නිරේගාමි රාග දේශ මොහ තියෙන්නේ. සෝතාපන්න වුණාට පස්සේ නිරේගාමි රාග දේශ මොහ නැහැ. එතකොට පංචාන්තරී කර්ම මොකක් රැස්වෙනවද? ඈ කිසිවක් රැස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ සෝතාපන්න වීම හරි ලාභාවය. පතව්‍යා ඒක රජ්‍යේන මේ මහා පෘථුවියට එකම රජ වෙනවටත් වඩා ඒ කියන්නේ සක්විති වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා මේ අඩියෙන් දෙකෙන් සුගතිය උපදිනවටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන සියලු දසදහසක් ලෝක ධාතුවට අධිපති මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා සෝතාපට්ටි පලං වරන් නිවන් දකින්න මගට පැමිණෙන්නේ
ආර්ය ශ්‍රාන්තික බවට පැමිණෙන මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් දුක නම් වූ ආර්ය සත්‍ය සත්‍යක්මයි කියන අවබෝධයට පැමිණෙන්නේ. පිළිගැනීමට ඥාණයට පැමිණෙන දුකට ගන්න හේතුව ත්‍රිවිධ තණ්හාවමයි කියන අවබෝධයේ ඥානයක් බවට පත් කරගන්න නිරෝධේ මාර්ගය ගැන චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානයට පැමිණෙන මහන්සි ගන්න කියන අර උපමා මුල් කරගෙන. ඇයි මේ මොහොත ආයිමි වුණොත් අපිට ආයිමත් කවදා මොන විදියට කොයි කාලේ මේ අවස්ථාව මුණ ගැහිද කියලා අපි කොහොමද කියන්නේ නේ? එහෙනම් මතක තියාගන්න සෝතාපන්න වීමේ වටිනාකම නේද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි සෝතාපන්න වෙන්න බෑ. චතුරාර්ය සත්‍ය නිසෝතාපන්න බව තුල තියෙන්නේ නේ. මෙයාට වීරිය කරන්නේ නැත්නම් සෝතාපන්න වෙන්න බෑ කිව්වා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එතකොට වීරිය උපදින්නේ නැහැ කිව්වා. තුලනේ කරලා බලන්න නැත්නම්. තුලනේ කියන්නේ රාග දේශ මොහ ඊර්ෂ්‍යා මදමාන එකට එක කිරීම පස්පව් දස අකුසල් පංචාතානන්තරික කර්ම ඊට පස්සේ සිල්ලුතුන්ට නිරෝධ නින්දා පහස කිරීම දස අකුසල් ආදී මේ ඔක්කොම අකුසල් මේ අකුසල් ගේවණේ කිරීමෙන් මෙලව කායික මානසික දුකටපත් වෙනවා මරණින් මත්තේ බොහෝ දුකටපත් වෙනවා කියලා අකුසලයේ ආදීනවත් කල්පනා කරලා තේරුම් ගන්න හිටියේ නැත්තම් කුසලයේ ආනිසංස මේකෙන් නිදහස් වෙන්නේ කුසල් අඳුනාගෙන කුසල දීවුණු කිරීමෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අන්න එතන තමයි තියෙන පීඨ පිළිසරණේ කියන රැකවරණේ කුසලයේ ආනිසංස කල්පනා කරලා තේරුම් ගන්න තිබුණ නැත්තම් අකුසලයේ ආදීනව කුසලයේ ආනිසංස කල්පනා කරලා මේ දෙක තුලනේ කරලා තේරුම් අරගෙන Taman තුලින් වැටහීමක් ඇති කරගෙන තිබෙන්නේ නැත්නම් එයාට වීරිය උපදින්නේ නැහැ. වීරිය උපදින්නේ නැති කෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. එයාට සෝතාපන්න වෙන්නත් බෑ, රාග දේශ මොහ දුරු කරන්නත් බෑ, නිවන් දකින්නත් බෑ. නේ? එහෙමනම් සෝතාපන්න වෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? වීරිය කරන්න. මොකද්ද? නූපන්න කුසල් නූපදින්න. ඒ කියන්නේ උපන්න කුසල් ප්‍රාණි කරන්න. නූපන් කුසල් උපදවා ගන්න. උපන් කුසල් ප්‍රාණි කරන්න. නේද? ඒ වගේම ඒක උපදින්නේ මෙන්න මේ අකුසලයේ දැනගෙන අකුසලයේ ආදීනව කල්පනා කරලා Taman තුලින් යම් වැටහීමකට ආවොත් කුසලයේ ආනිසංස කල්පනා කරලා එයින් ලැබෙන යහපත කල්පනා කරලා Taman තුලින් ඒකේ වටිනාකම තේරුම් ගත්තොත් අන්න යා වීරිය කරනවා. වීරිය කරන කෙනාට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. යන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අර ඔබට මතක ඇති ඔක්කාන්ත සංයුක්තේ නේද? සංයුත්නිකාය 3 තෙරුවන් සරණගේ සිල්වත් කෙනා මොකද්ද බලන්න කිව්වේ? ඇස කන නාසය දිව කය මනස බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය බව අදාහගත්ත නම් එයා කවුද? සද්ධානුසාරී. අන්න එයා සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කිව්වා. ඒක නෝනි විමසයිද? ධම්මානුසාරී. ඔව් සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කිව්වා. යමෙක් සෝතාපන්න වුණොත් අනිත්‍යයි වෙනස් වෙන ධර්මසාවෙන් අන්‍ය ස්වභාවයට පත් වෙන ස්වභාවය යුක්තයි මේ ඇස කන නාසය දිය කියලා ඒ විදිහටම අවබෝධ කරොත් එයා සෝතාපන්නයි. නතේ භවං අට්ඨමං ආදියන්ති අටවෙනි භවයක් නෑ. ඔව් ඒකාන්තයෙන්ම රාග දේශ මොහ දුරු කරලා පරම සාන්තිය වූ නිවනටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ හොඳට තේරුම් ගන්න මේක සසර ගමනක්. සසරේ බොහෝ කාලයක් මේ නිර්යන් වල දුක් විඳින්නේ අපේම අම්මා තාත්තා, අපේම සහෝදර ඥාතිත මිත්‍රාදීන් මේ සතර පායෙන් වල දුක් විඳින්නේ. මොකද කල්යාණ මිත්‍ර ඇසුර තිබුණේ නැහැ. කල්යාණ වූ ජීවිතේ සුවපත් කරන මුනි ධර්මය ඇහුන්නේ නැහැ. නෝනින් කල්පනා කරන් ඉඩ කඩක් නැතුව ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? මුලා වෙච්ච සිතින් රාගී දේශී මොහේ 16න් බවට පත් වෙලා පවට යට වෙලා පව කරලා දුගතිය ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. කල්යාණ වූ ජීවිතේ සුවපත් කරන ධර්මයේ මුණ ගැහුණා. ලැබිච්ච වෙලාවේ කීකරු වෙලා එහුම්කම් දීලා සත්පුරුෂයෙක් වෙලා තමන් මේ ජීවිතේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තුලදීම දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න අදිෂ්ඨානය ඇති කරගන්න ඒ සඳහා සුගතයන් වහන්සේ විසින් දේශනා කරන සියලු අනතුරින් මුදවන සියලු යහපත සලසන මේ උතුම් බුද්ධ වචනේ අපටද සසර දුකින් නිදහස් වෙන්න ඒකාන්තයෙන් උපකාරයක් වේවා. සාදු